තෙරුවන් සරණයි ආයුබෝවන් 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ 22 වෙනි පාඩමේ පළවෙනි කොටස දස රාජ ධර්ම පිළිබඳව අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. රාජ්‍ය පාලන මූල ධර්ම තමයි 22 වෙනි පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ, සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේදී ගොඩක් වැදගත් වේවි ඔබට අපි මේ කරන සාකච්ඡාවන්. විශේෂ කරුණු අපි විශේෂ කරලා ඔබට හඳුනා ගන්නට පුළුවන් ආකාරයට ඉතාමත් පැහැදිලිව මේ සාකච්ඡාව කරනවා. ඒ නිසා දරුවන්ට පුළුවන් හොඳින් මේ පාඩම් වල තියෙන විශේෂ කරුණු අවබෝධ කරගන්න, ග්‍රහණය කරගන්න. එහෙමනම් අපි පාඩමට අවධානය යොමු කරමු. පෑනක්, පැන්සලක්, පොතක්, එහෙම නැත්නම් කොලයක්, පෙළ පොත අරගෙන සූදානම් වෙන්න. හොඳයි, මෙන්න මෙහෙමයි විස්තර අපිට බලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කියවලා බලන්න. ඔව්, මොනවද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කොසල් රට හිමවත් ප්‍රදේශයේ ගල් ලෙනක විවේක සුවයෙන් වැඩ සිටියහ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ එක්තරා අවස්ථාවක කොසල් රටේ හිමවත් ප්‍රදේශයේ ගල් ලෙනක. කොසල් රටේ හිමවත් ප්‍රදේශයේ ගල් ලෙනක තමයි හිටියේ. විවේක සුවයෙන් වැඩ හිටිය. ඉතින් මේ වැඩ හිටපු අවස්ථාවේදී ඒ අවස්ථාවේ උන්වහන්සේට මෙබඳු සිතුවිල්ලක් ඇතිවිය. එනම් අපි ඒ සිතුවිල්ල ගැන බලමු. බුදුරජාණන් වහන්සේ කොසල් රටේ හිමවත් ප්‍රදේශයේ ගල් ලෙනක වැඩ ඉන්න අවස්ථාවක මෙන්න මේ වගේ අදහසක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේට. කොයි වගේ අදහසක්ද ඇති වෙන්නේ? ඔව්, මේ රජවරු ධන සම්පත් රැස් කිරීමේ අපේක්ෂාවෙන් බදු අය කිරීම ආදී විවිධ ක්‍රම මගින් මිනිසුන්ට පීඩා පමුණුවති. එසේ පීඩා සිදු නොකරමින් රාජ්‍ය පාලන කටයුතු කළ නොහැකිද? බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ රජවරු ධන සම්පත් රැස් කිරීමේ අරමුණෙන් බදු අය කිරීම ආදී විවිධ ක්‍රම මගින් මිනිස්සුන්ට පීඩා පමුණුවනවා. අපි දන්නවා ඕනෑම දෙයකින් අපි රජයට බදු ගෙවන්නට ඕන. රජයට බදු ගෙවනවා. ඒ රජය පවත්වාගෙන යන්නේ මිනිසුන් විසින් ගෙවනු ලබන බදු වලින්. එතකොට මේ විදිහට රජවරුන් විසින් බදු අය කරනවා ධනෙ රැස් කර ගැනීමේ අපේක්ෂාවෙන්. ඒ සඳහා විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් එසේ පීඩා සිදු කරන්නේ නැතිව රාජ්‍ය පාලනය කරන්න බැරිද? කෙටියෙන් අපි කල්පනා කළොත් රජවරු ධනෙ රැස් කර ගැනීම සඳහා බදු අය කරනවා. බදු අය කිරීම ආදී කටයුතු සිද්ධ කරන්නේ නැතිව බැරිද රාජ්‍ය පාලන කටයුතු ගෙන යන්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේට කල්පනා වුණේ. එකල පාලනයේ පැවති ජනතාව දුක් පීඩාවනට පත් කරන ක්‍රියාකාරකම් බුදුරජාණන් වහන්සේට එබඳු සිතුවිල්ලක් ඇතිවීමට හේතුවන්නට ඇත. බුදුරජාණන් වහන්සේට මෙහෙම කල්පනා වෙන්නේ ඇයි? එහෙම කල්පනා වෙන්න හේතුව තමයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ වෙනකොට බදු අය කිරීම සඳහා මිනිසුන් විසින්
දෙනු ලබන බදු ලබා ගැනීම සඳහා රජවරු විවිධ ක්‍රමවේද පාවිච්චි කරන්නට ඇති. එහෙම විවිධ ක්‍රම පාවිච්චි කරන ගමන් ජනතාව පීඩාවට පත් කරන්නට ඇති. මෙන්න මේක දැක්කට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට කල්පනා කරන්නට ඇති. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලයේදී 11 මහා ජනපදවලට බෙදලා තිබුණා ඉන්දියාව. ඉතින් ප්‍රාදේශීය රජවරු බොහෝ දෙනෙක් හිටියා. ඉතින් ඒ රජවරු ජනතාව පීඩාවට පත් කරමින් බොහෝ ධනෙ ලබා ගන්නට ඇති. බදු අය කරන්නට ඇති. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එහෙම කල්පනා කරන්නේ. ඊට පස්සේ සිදුහත් බෝසතුන් සක්විති රජකම අතහැර බුද්ධත්වයට පත් වූයේද ජනතාව දුකෙන් මුදවා ගනු සඳහාය. අපි දන්නවා සුද්ධෝදන මහරජතුමාගේ කැමැත්ත තිබුණෙත් අනිත් අයගේ කැමැත්ත තිබුණෙත් සිදුහත් බෝධිසත්වයන් වහන්සේව සක්විති රජ කෙනෙක් වෙනව දකින්නට. කුමාරයාට නම් තබන්නට එන බමුණු කිව්වෙත් සිදුහත් කුමාරයා එක්කෝ බුද්ධත්වයට පත් වෙනවා, එහෙම නැත්නම් ගිහිගේ හිටියොත් සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් එහෙම තිබුණත් අවසානයේදී සක්විති රජකම අතහැරලා තමයි ගිහිගේ අතහැරලා ගිහිල්ලා පැවිදි වෙන්නට, පැවිදි වෙලා බුද්ධත්වයට පත් වෙන්නට සිදුහත් බෝධිසත්වයන් වහන්සේ තීරණය කරන්නේ. ඒ ජනතාව දුකෙන් මුදවා ගැනීමේ අරමුණෙන් අදහසින්. ඒ අරමුණු පෙරදරි කරගෙන කරනු ලැබූ දේශනාවල ආඥාදායක පාලකයන් ජනතා හිතවාදී පාලකයන් බවට පත්කිරීමේ අභිලාෂය ගැබ්වී තිබිණි. ඒ අරමුණ මොකක්ද? අරමුණ සම්බුද්ධත්වයට පත්වීමේ අරමුණ. එහෙම නැත්නම් බුද්ධත්වයට පත් වෙලා සත්වයාව සසර කතරින් එතර කරවීමේ, සත්වයාව මුදවා ගැනීමේ අදහස තුල ඒ අරමුණු වල දේශනාවල ආඥාදායක පාලකයන්. කවුද මේ ආඥාදායක පාලකයන් කියන්නේ? ආඥාදායක පාලකයන් කියලා කියන්නේ අන කරනවා. එය අනවලට අනුව රටවැසියා පාලනය කළ යුතුයි. ඒ විදිහට විවිධ ආඥාවන් අනුව රට පාලනය කරන පාලකීන් තමයි ආඥාදායක පාලකීන් කියලා කියන්නේ. ඊට අමතරව තවත් වචනයක් සඳහන් වෙනවා ජනතා හිතවාදී පාලකයන් බවට පත් කිරීම අභිලාෂයක ගැබ්වී තිබිණි. යම්කිසි අනයක්, රාජ අනක් ප්‍රකාශයට පත් කළොත්, රජ කෙනෙක් නියෝගයක් දුන්නොත් ඒ අනසකට අනුව කටයුතු කරන්නට ඕන මේ කියන ආඥාදායක පාලකයන්ගේ පාලන ක්‍රමයේ යටතේ. ඒ පාලනයේ ස්වභාවය ඒකයි. හැබැයි ජනතා හිතවාදී පාලනයක් බවට පත් කළාට පස්සේ, ජනතා හිතවාදී පාලනයක් බවට මේ ආඥාදායක පාලනය පත් කළාට පස්සේ ජනතා හිතවාදී පාලනය තුල තිබෙනවා විශාල වශයෙන් ජනතාවට යහපත සැලසෙන දේවල්. ආඥාදායක පාලකයන්ට වඩා ජනතා හිතවාදී පාලකයන්ගේ ලක්ෂණය තමයි ජනතාව ගැන හිතලා, ජනතාවගේ සුව පහසුතාවයන් ගැන හිතලා, ජනතාවගේ අපහසුතාවයන් ගැන හිතලා ක්‍රියා කිරීම, කටයුතු කිරීම තමයි ජනතා හිතවාදී පාලනයේ ස්වරූපය. ඉතින් මේ වගේ පාලනයක් ඇති කරන්න බෝධිසත්වයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. දසවැනි ශ්‍රේණියේදී එබඳු ඉගැන්වීම් වලින් කිහිපයක් අපි උගත්ෙමු. ජනතා හිතවාදී ඉගැන්වීම් කිහිපයක් ගැන 10 ශ්‍රේණියේදී ඉගෙනගෙන තිනවා, 10 පන්තියේදී ඉගෙනගෙන තිනවා. අපි මෙතනදී මෙම පාඩමෙන් තවදුරටත් බෞද්ධ දේශපාලන මූල ධර්ම කිහිපයක් පිළිබඳව ඉගෙනීමට අවස්ථාව සලසා ගන්නවා. දේශපාලන මූල ධර්ම කිහිපයක් තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඊළඟට අවධානය යොමු කරන්න දස රාජ ධර්ම කියන අනුමාතෘකාවට. අනුමාතෘකාවක් යටතේ තියෙනවා දස රාජ ධර්ම කියලා. ඉතින් අපි දේශපාලන මූල ධර්ම, බෞද්ධ දේශපාලන මූල ධර්ම කියන මේ කොටස යටතේ කතා කරන්නට තියෙන ප්‍රධාන කාරණාව තමයි දස රාජ ධර්ම.
අපි මෙතනදී කතා කරන්නේ දස රාජධර්ම. මොකක්ද මේ දස රාජධර්ම? එහෙම නැත්නම් ඇයි රජවරු දස රාජධර්මයෙන් රජකම් කරන්නට ඕන? අයබදු ආදිය ලබා ගනිමින් ජනතාව පීඩාවට පත් කරමින් එහෙම පාලනයක් අරගෙන යනවට වඩා ජනතා හිතවාදීව ක්‍රියා කිරීම කටයුතු කිරීම තුළ ජනතාවට සැපෙන්නා වූ සැලසෙන්නා වූ යහපත සෙත සහිත වූ ඉගැන්වීම තමයි දස රාජධර්මයෙන් කටයුතු කිරීම. අපි සඳහන් කළා ජනතා හිතවාදී පාලකයෝ කියලා. ජනතා හිතවාදී පාලකයෝ දස රාජධර්මයෙන් රජකම් කරනවා. ඊට අමතරව සතර බ්‍රහ්ම විහරණයෙන් රජකම් කරනවා. පංචශීල ප්‍රතිපත්තියට අනුව රජකම් කරනවා. ජනතා හිතවාදී පාලකයෝ. එතකොට ජනතා හිතවාදී පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු දේශපාලන මූලධර්ම අතරට දස රාජධර්මයේද ඇතුළත් වේ. ජනතා හිතවාදී පාලකයෝ තමයි දස රාජධර්ම වලට අනුව කටයුතු කරන්නේ. ඉතින් ජනතා හිතවාදී පාලකයෝ පාලනය කරද්දී ප්‍රධාන වශයෙන්ම අනිවාර්යයෙන්ම දස රාජධර්මයෙන් රාජ්‍යත්වය අරගෙන යනවා, රජකම් කරනවා. පාලක පාලිත දෙපිරිස අතර පැවතිය යුත්තේ පියපුතු සබඳතාවට සමාන ලෙන්ගතු කමකි. මෙතන තියෙනවා මුලින්ම පාලක සහ පාලිත. පාලක සහ පාලිත කියලා වචන දෙකක්. පාලක පාලිත. පාලකයා පාලිතයා. පාලිත කියලා කියන්නේ පාලනය වෙන අය, රටවැසියෝ. පාලනය කරන අය තමයි පාලක කියලා කියන්නේ. එතකොට පාලකයයි පාලිත යයි පාලනය වෙන කෙනයි ඒ අතර සම්බන්ධය කොයි විදිහේ සම්බන්ධයක්ද පවතින්නට ඕන? තාත්තා කෙනෙක් සහ පුතෙක්. තාත්තා දරුවන්ට කොයි විදිහටද සෙනෙහසින් පිය සෙනෙහසින් කටයුතු කරන්නේ? ඒ විදිහට තමයි පාලකයා පාලිතයා කෙරෙහි හිත පතුරවන්නට ඕන, ක්‍රියා කරන්නට ඕන. පාලකයා රටවැසියා සියලු රටවැසියාගේ පිය කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ. එතකොට පාලක පාලිත දෙපිරිසම අතර පවතින්නට ඕන පියපුතු සම්බන්ධතාවයක්, ඒ හා සමාන වූ ලෙන්ගතු කමක්. ඊළඟට දස රාජධර්මය අනුගමනය කරන පාලකයන් හට එම සබඳතාව පවත්වාගෙන යෑම අසීරු නොවනු ඇත. එහෙනම් පාලකයන් සහ පාලිතයන් අතර පියපුතු සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා තියෙන ප්‍රධාන ඉගැන්වීම මොකක්ද? දස රාජධර්මයට අනුව ක්‍රියා කිරීම, කටයුතු කිරීම තුළ පියපුතු සම්බන්ධතාවයෙන් පුළුවන්කම තියෙනවා රාජ්‍යත්වය ඉදිරියටම සිදු කරගෙන යන්නට. ඊළඟට අපි බලමු මොනවද මේ දස රාජධර්ම කියලා. මේවා ලියා ගන්න, පාඩම් කරගන්න. දානං සීලං, දානේ සීලේ ගාථා ධර්මයකුත් තියෙනවා. දානං සීලං. ඊළඟට පරිත්‍යාගං, පරිත්‍යාගය. තුන්වෙනි කාරණය පරිත්‍යාගය, හතරවෙනි කාරණයෙන් ඍජු බව. පරිත්‍යාගං අජ්ජවං ඍජු බව, මජ්ජවං මෘදු බව, තපං තපස. දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච කන්තිච අවිරෝධතා. විරුද්ධ නොවීම, ඉවසීම, විරුද්ධ නොවීම. නැවත වතාවක් බලමු. දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච කන්තිච අවිරෝධතා. දානය, සීලය, පරිත්‍යාගයේ ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම,
විරුද්ධ නොවීම කියන 10. මේ 10 තමයි දස රාජ ධර්ම. දානේ සීලය, පරිත්‍යාගයේ ඍජු බව, මෘදු බව තපස, අක්‍රෝධය අවිහිංසාව, ඉවසීම, විරුද්ධ නොවීම කියන කරුණු 10. නැවත වතාවක් මම ගාථා ධර්මයේ කියන්නම්. ඔබට අවශ්‍ය නම් ලියා ගන්නට පුළුවන්. දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච කන්තිච අවිරෝධතා. ඊළඟට අපි බලමු මොකක්ද මේ දස රාජධර්ම වලින් පළවෙනි රාජධර්මයේ වන දානය කියන්නේ කියලා. මෙහි ආගමික අර්ථය වන්නේ පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ ලබා දෙන දෙයයි. අපිට දන් දෙන්න පුළුවන් පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ බුද්ධියෙන්. පූජා බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ යම් කිසි දෙයක් භික්ෂුන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේලාට කිසිම බලාපොරොත්තුවක්, පින් බලාපොරොත්තුව පමණක් ඇති කරගෙන පූජා කිරීම, පින් ලබා ගැනීමට පූජා කිරීම. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානෙ තියෙනවා. අපි කියමුකෝ දෙමව්පියන්ට, එහෙම නැත්නම් යාළු හිත මිත්‍රාදීන්ට, අසරණයෙක්ට අපි යම් කිසි දෙයක් දෙනවා නම් අනුග්‍රහ බුද්ධියෙන් තමයි ඒක කරන්නේ. දෙමව්පියන්ට අනුග්‍රහයක් කරන්නට ඕන කියලා දෙමව්පියන් වෙනුවෙන් මේ විදිහට දානෙ දෙන්න පුළුවන්. පූජාවක් විදිහට දෙන්න පුළුවන් පූජා බුද්ධියෙන්. එතකොට පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම. ඊට පස්සේ එහෙම දානෙ දෙන්න පුළුවන්. නමුත් දේශපාලන ක්ෂේත්‍රයේදී භෞතික සම්පත් ලබා දීම පමණක් මෙයින් අදහස් නොකෙරේ. භෞතික සම්පත් ලබා දෙන එක විතරක් නෙවෙයි දානය කියලා මෙතනදී කතා කරන්නේ දස රාජ ධර්මවලදී. මින් රටවැසියාගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කරලීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීම අර්ථවත් කෙරේ. මොකක්ද මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ? ප්‍රාග්ධනය කියලා කියන්නේ. ප්‍රාග්ධනය කියලා කියන්නේ යම් කිසි ව්‍යාපාරයක්, යම් කිසි කටයුත්තක් ආරම්භ කරන්නට අවශ්‍ය මූලික මුදලක්, මූලික යම් කිසි දෙයක් ලබා දීම තමයි ප්‍රාග්ධනය තුලින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. එහෙනම් දානයෙන් රටවැසියාගේ ආර්ථික සුරක්ෂිතතාවයට, ආර්ථික සංවර්ධනයට, ආර්ථික සුරක්ෂිතතාවයේ තහවුරු වෙන විදිහට ප්‍රාග්ධනයක් ලබා දීම තමයි දානය කියන එකෙන් අර්ථවත් කරලා තියෙන්නේ. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දෙයක් නෙවෙයි. රටවැසියාට ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික ධනයක් ලබා දීම තමයි ප්‍රාග්ධනයක් ලබා දීම තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම රාජධර්මවල, දස රාජධර්මවල පළවෙනි අංගයේ විදිහට සඳහන් වෙන දානයෙන් අදහස් කරන්නේ. කෘෂි කර්මාන්තයේ වෙළඳාම, සත්ව පාලනය. කෘෂි කර්මාන්තය කරලා ආර්ථිකයෙන් දියුණු වෙන්න පුළුවන්, වෙළඳාම් කරන්න පුළුවන්, එහෙම නැත්නම් සත්ව පාලනය කරන්නත් පුළුවන්. ඔය කිහිපයෙන් යම්කිසි දෙයක් සිද්ධ කිරීම තමයි ආර්ථිකයෙන් දියුණු වීම සඳහා කරන්න පුළුවන්කම තියෙන. ආදී කිසියම් ජීවන වෘත්තියක් ආරම්භ කොට ක්‍රියාත්මක කරගෙන යාමට අවශ්‍ය පහසුකම් පාලකයා විසින් ලබා දිය යුතුයි. එතකොට මේ කියන කෘෂි කර්මාන්ත කටයුත්තක්, එහෙම නැත්නම් වාණිජ්‍ය කටයුත්තක්, සත්ව පාලනය කියන මේ යම්කිසි රැකියාවක්, වෘත්තියක් ආරම්භ කරලා ඒක පවත්වාගෙන යන්නට, ක්‍රියාත්මක කරගෙන යන්නට අවශ්‍ය මූලික ශක්තිය, මූලික මූල්‍ය පහසුකම් සලසා දීම තමයි දානයෙන් අදහස් කරන්නේ. ඒ තුලින් රටත් සමාජයත් ස්වයංපෝෂිත තත්වයට පත් කළ හැකිය. එම සුබ සාධක සේවා දානයට අයත් වේ. මේ සුබ සාධක සේවාවන් අයිති වෙන්නේ දානයට. හරි. දානය කියන කාරණේ දැන් ඔබට පැහැදිලි ඇති. ඊළඟට අපි බලමු සීලය. පාලකයා සදාචාර සම්පන්න අයෙකු විය යුතුය. පාලකයා සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නවා. පාලකයා අනිවාර්යයෙන්ම සදාචාර සම්පන්න කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම කායික හා වාචසික සංවරයෙන් යුක්ත වීම අත්‍යවශ්‍ය වේ.
කායික වාචසික සංවරයෙන් යුක්ත වීම තමයි සීලය කියලා කියන්නේ. කාය වාචානං සමෝදානං සීලං. කාය වාචානං සමෝදානං සීලං. කාය වාචානං සමෝදානං සීලං කියලා තමයි සීලය ගැන සඳහන් වෙලා තියෙන්නේ. මෙතන අකුරු වැරදියට වැදිලා තියෙන්නේ. හොඳයි. කාය වාචානං සමෝදානං සීලං. ඊළඟට පාලිතයෝ නිතරම පාලකයා අනුකරණයට යොමු වෙති. පාලිතයෝ කියලා කියන්නේ පාලනය වෙන අය, රටවැසියෝ නිතරම පාලකයන්ව තමයි අනුකරණය කරන්නේ. එතකොට ගවරැලේ නායකයා ඇදට ගමන් කරන විට සෙසු ගවයෝද ඇදට ගමන් කරති. පාලකයෝ සිල්වත් නැතිව කටයුතු කළොත් රටවැසියාත් දුසිල්වත්ව කටයුතු කරනවා. ගවරැලේ ඉන්න නායකයා ඇදයට ගියොත්, එහෙම නැත්නම් වැරදි තැනකට ගියොත් රැළේ ඉන්න අනිත් ගවයෝ ටික ඔක්කොම ඒ ගවයා පස්සේ තමයි යන්නේ. රටවැසියාව පාලනය කරන, රටවැසියාව ධාර්මිකත්වයේ යොදවන්න ඕන රජතුමා, පාලකයා අධාර්මික වුණොත් මොකද වෙන්නේ? අර ඉදිරියෙන් යන ගවයා පිටිපස්සේ ගිහිල්ලා අවසානයේදී විනාශයට පත් වෙන්නා වූ ගවයන් වගේ රටවැසියා සම්පූර්ණ වශයෙන් විනාශයට පත් වෙනවා. ඉතින් ඒ නිසා නායකයා කෙලින් යන විට සෙසු අයද කෙලින් යති. නායකයා කෙලින් යන්නට ඕන, නිවැරදි මාර්ගයේ යන්නට ඕන. ඒ නිසා නායකයා අනෙක් අයට ආදර්ශයක් වෙමින් සිල්වත්ව ක්‍රියා කළ යුතුයි, ප්‍රතිපත්ති ගරුක විය යුතුයි. එහෙනම් කය සහ වචනය දෙක, කයෙන් සිද්ධ වෙන අකුසල්, සොරකම් කිරීම, ප්‍රාණඝාතය, සොරකම, කාමෙහි වරදවා හැසිරීම කියන කයෙන් සිද්ධ වෙන අකුසල්. හිස් වචන කීම, පරස වචන කීම, කේලාම් කීම, රළු වචන කීම, මේ වචන පාවිච්චි කිරීම වචනයෙන් සිද්ධ වෙන අකුසල්. හිස් වචන, පරස වචන, රළු වචන, අසත්‍ය වූ බොරු කියන වචනයෙන් සිද්ධ වෙන අකුසල් සිද්ධ නොකළ යුතුයි. එතකොට තමයි සීලය කියන රාජධර්මය සම්පූර්ණ වෙන්නේ. චාරිත්‍ර වාරිත්‍ර ගැන සැලකිලිමත්ව ක්‍රියා කිරීම මූලික වශයෙන්ම සීලයට අයත් වේ. චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය අනුගමනය කළ යුතු දේවල් සහ අනුගමනය නොකළ යුතු දේවල් විදිහට තමයි චාරිත්‍ර වාරිත්‍ර සීලය හැටියට සඳහන් වෙන්නේ. චාරිත්‍ර සීලය අනුගමනය කළ යුතු දේවල්, වාරිත්‍ර සීලය ඉවත් කරගත යුතු දේවල්. ඉතින් තුන්වෙනි රාජධර්මය තමයි පරිත්‍යාගය. පරිත්‍යාගං කියලයි අපි සඳහන් කළේ. තුන්වෙනි රාජධර්මය තමයි පරිත්‍යාගය. බලමු අපි මොනවද තියෙන්නේ කියලා. සාමාන්‍ය විවහාරයේදී දානය හා පරිත්‍යාගයේ එකම අරුතක් ලබා දීම සඳහා භාවිත කරන නමුත් පාලන ධර්මයක් ලෙස ගත් කල වෙනත් අරුතක්ද එහි අන්තර්ගත වේ. සාමාන්‍ය තේරුම ගත්තට පස්සේ දානය සහ පරිත්‍යාගය කියන දෙකේම තියෙන්නේ එකම අදහසක්. දානයයි පරිත්‍යාගයයි කියන දෙකේම. ඉතින් ඒ වුණාට දානය සහ පරිත්‍යාගය කියන දෙකේම එකම අදහසක් සාමාන්‍ය විවහාරයේ තිබුණට පාලන මූල ධර්මයක් විදිහට ගන්නකොට, පාලන මූල ධර්මයක් විදිහට ගන්නකොට මේකේ අදහස වෙනස් වෙනවා. පාලන මූල ධර්මයක් විදිහට ගන්නකොට පාලකයා රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය, සුව පහසුව යනාදිය කැප කළ යුතුය. එම කැප කිරීම පරිත්‍යාගයේ ලෙස අර්ථවත් කෙරේ. එතකොට මොකක්ද මේ පරිත්‍යාගය කියලා මෙතනදී අදහස් කරන්නේ?
හොඳට අවධානය යොමු කරලා බලන්න. පාලකයා රටවැසියාගේ යහපත සඳහා කටයුතු කරනකොට පාලකයාගේ කාලය, පාලකයාගේ ශ්‍රමය, පාලකයාගේ ධනය, සුව පහසුව මේවා හැම දෙයක්ම කැප කරන්න වෙනවා රටවැසියා වෙනුවෙන්. අන්නේ කැපකිරීමට තමයි මෙතනදී පරිත්‍යාගය කියලා කියන්නේ. රටවැසියා ජනතාව පාලකයා රටවැසියාගේ යහපත සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, සුව පහසුව කියන කාරණාවන් කැපකිරීම පරිත්‍යාගයේ විදිහට රාජධර්මවල තුන්වෙනි රාජධර්ම විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට රටක නායකයා ජනතාවගේ අයබදු වලින් යැපෙන නිසා එසේ කැපකිරීම ඔහුගේ පරම යුතුයකමකි. රටක ඉන්න නායකයා මොකද කරන්නේ? යැපෙන්නේ ජනතාවගේ අයබදු වලින්, බදු වලින්. ඒ නිසා අනිවාර්යයෙන්ම රටවැසියා වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය ඒවා පැහැදම් කරමින්, වැය කරමින් යම් කිසි කැපකිරීමක් අනිවාර්යයෙන්ම කරන්නට වෙනවා. එහෙමනම් තුන්වෙනි රාජධර්මයේ, දස රාජධර්මවල තුන්වෙනි රාජධර්මයේ පරිත්‍යාගය අනිවාර්යයෙන්ම පාලකයා විසින් අනුගමනය කළ යුතු කාරණාවක්. ඊළඟට ඍජු බව. සමාජයක හෝ ආයතනයක හෝ නායකත්වයේ දරන කවරෙකුට වුවද විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. සමාජයක ඉන්න එහෙම නැත්නම් ආයතනයක නායකත්වයේ දරන කෙනෙක්ට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සමාජයක එහෙම නැත්නම් ආයතනයක ඉන්නව නම් යම්කිසි ප්‍රධානියෙක්, නායකයෙක්, ඒ ප්‍රධානියාට, නායකයාට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. එම ගැටලු निराකරණය කිරීමට යෑමේදී නොයෙකුත් බලපෑම් හා අභියෝග එල්ල විය හැකියි. අභියෝග එල්ල වෙන්න පුළුවන්. දේශපාලන හිතවත්කම් හා ඥාති සබඳතාද නිවැරදි තීන්දුව තීරණ ගැනීමට බාධක වේ. නිවැරදි තීන්දුව තීරණ ගැනීමේදී ගොඩක් බාධකයක් වෙනවා ඥාති සම්බන්ධකම්. ඉතින් ඒ නිසා මොකද කරන්නට ඕන? ඍජු බව කියන කාරණේ. එවැනි බාධක සහ බලපෑම් වලට යොමු නොවි සතර අගතියෙන් තොරව යුක්තිය හා සාධාරණත්වයේ වෙනුවෙන් අවංකව කටයුතු කිරීම පාලකයාගේ ඍජු ගුණය වේ. පාලකයාගේ ඍජු ගුණය වෙන්නේ මේ කියන දේවල් වලින් ඈත් වෙලා කටයුතු කිරීම මොනවද? ඡන්ද, දෝෂ, බය, මෝහ. ඡන්ද, දෝෂ, බය, මෝහ. ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන්නේ සතර අගති. මේ සතර අගති වලින් දුරු වෙලා, වෙන් වෙලා පාලකයා විසින් තමන්ගේ පාලන කටයුතු කරන්නට ඕන. ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් දුරු විය යුතුයි මේ සතර අගති. ඉතින් මෙතන සඳහන් වුණා සතර අගතියෙන් තොරව යුක්තිය හා සාධාරණත්වයේ වෙනුවෙන් අවංකව කටයුතු කිරීම පාලකයාගේ ඍජු ගතිය කියලා. එහෙනම් පාලකයාගේ ධාර්මිකත්වය වෙනුවෙන් පාලකයාගේ යහපත් භාවය ඇතිවීම සඳහා මේ කියන සතර අගතියෙන් වෙන්ව කටයුතු කිරීමේ හැකියාව තියෙන්නට ඕන. ඒක තමයි මෙතනදී ඍජු ගතිය විදිහට සඳහන් වෙන්නේ. අපි බලමු ඡන්ද, දෝෂ, බය, මෝහ. ඡන්ද, දෝෂ, බය, මෝහ කියන සතර අගති. ඒ අගතියෙන් වෙන් වෙලා කටයුතු කිරීම තමයි ඍජු බව, උජු කියලා කතා කළේ. මෘදු බව. පාලකයා මෘදු ගුණයෙන් හෙබි අයෙකුද විය යුතුය. මෘදු බව යනු හදවතේ ඇති මොලොක් බවයි. තෙත් ගතියයි. හදවත කම්පා වෙන ගතිය. හදවත මොලොක් ගතිය. ඒ කියන්නේ
යම් කිසි අවස්ථාවකදී රටවැසියා කෙරෙහි දැඩි තීරණ, දැඩි අදහස්, දැඩි මතධාරීව කටයුතු කරනවා නම් එතනදී ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් හදවත උණුවන දුක, කනගාටුව, අපහසුතා ඒවා දැනෙන කෙනෙක් වෙන්න ඕන පාලකයා. ඒක තමයි මෘදු බව කියලා කියන්නේ. ජනතාවට ආර්ථික හා සමාජික ආදී වශයෙන් විවිධ ගැටලු හා අභියෝගවලට මුහුණ පෑමට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී පාලකයා ඒවාට විසඳුම් ලබා දීමට තෙත් වූ හදවතක් ඇතිව ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කරන කෙනෙක් වෙන්නට ඕන. කාරුණික හැඟීමෙනි, මොලොක් වූ හදවතිනි, ජන දුක හැඳින ක්‍රියා කිරීමෙනි යොමු වෙන්නට ඕන. කාරුණික හැඟීමෙන්, මොලොක් වූ හදවතකින්, ජනයාගේ දුක හඳුනාගත්තා වූ චේතනාවෙන්. ඊළඟට 6 වෙනි කාරණේ තපස. පසින්දුරන් පිනවීමට ගිජු නොවි ක්‍රියා කිරීම තපසයි. පසින්දුරන් මොනවද පසින්දුරන්? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පසින්දුරන් පිනවීම සඳහා ගිජු වෙලා කටයුතු කරන්නේ නැතිව කටයුතු කිරීමට කියනවා තපස කියලා. පාලකයෙකු පසින්දුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත කළ හොත් පාලිතයන් වෙනුවෙන්, රට වෙනුවෙන් කළ යුතු යුතුකම් පාලකයා වෙතින් බැහැර විය හැකිය. ඉතින් පසින්දුරන් පිනවන්නට, ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවන්නට පාලකයා යොමු වුණොත්, තපසින් ඈත් වෙලා ඉඳුරන් සංවර කරගත්තේ නැති වුණොත්, රටවැසියා වෙනුවෙන්, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්නට ඔහුට කාලයක් නැති වෙනවා. පාලකයාට කාලයක් නැති වෙලා යන්න පුළුවන්. ඒ වෙනකොට පාලිතයන්ද අපේක්ෂා භංගත්වයට පත්ව විවිධාකාරයේ ප්‍රතිවිරෝධතා ඇතිවීමට පෙළඹෙනු ඇත. පාලිතයෝ එහෙම නැත්නම් රටවැසියෝ අපේක්ෂා භංගත්වයට පත් වෙනවා. අපේක්ෂා භංගත්වයට කියලා කියන්නේ රජතුමා අපිව ආරක්ෂා කරයි, අපගේ දියුණුව වෙනුවෙන් රජතුමා ක්‍රියා කරයි, කටයුතු කරයි කියලා විශ්වාසයෙන් කටයුතු කරපු එක. එතනින් ඈත් වෙලා විරෝධතාවයක් ගොඩනගෙනවා පාලකයා කෙරෙහි. ඒ රටක අස්ථාවරත්වයට හේතු වේ. මිනිසුන් තුළ, පාලකයන් තුළ විශ්වාසය බිඳිලා ගිහිල්ලා, අපේක්ෂා භංගත්වයට පත් වෙලා, විවිධ ප්‍රතිවිරෝධතා ඇති වෙලා, එතකොට මොකද වෙන්නේ? රටේ අස්ථාවරත්වයක් ඇති වෙනවා. පාලකයා සහ පාලිතයෝ අතර ගැටුමක් ඇති වුණාට පස්සේ රටේ ස්ථාවරත්වයේ බිඳ වැටෙනවා. ඒ නිසා රටක පාලකයා තුළ මනා ඉන්ද්‍රිය සංවරයක්, තැම්පත් සිතක් තිබිය යුතුයි. මෙන්න මේකට තමයි තපස කියලා කියන්නේ. ඊළඟට අක්‍රෝධ. ක්‍රෝධ චේතනාවෙන් තොරව කටයුතු කිරීම තමයි අක්‍රෝධ කියලා කියන්නේ. ක්‍රෝධ කිරීම. වෙනත් පාලකයෙකුට හෝ රටවැසියෙකුට වෛර කිරීම, ක්‍රෝධ කිරීම දැහැමි පාලකයෙකුගේ පිළිවෙත නොවේ. දැහැමි පාලකයෙක් නම් වෙනත් පාලකයෙකුට ක්‍රෝධ කරන්න, වෛර කරන්නට බෑ. ඒ වගේම රටවාසීන්ට, රටවැසියන්ට ක්‍රෝධ කරන්නට බෑ, වෛර කරන්නට බෑ, ද්වේෂයෙන් ක්‍රියා කරන්නට බෑ. සියලු රටවැසියන් තමන්ගේ දරුවන් ලෙස සිතා කවර හේතුවක් නිසාවත් වෛරයෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන් ක්‍රියා නොකිරීමට පාලකයා වග බලාගත යුතුයි. ඒක තමයි අක්‍රෝධ කියලා කිව්වේ. ඊළඟට අවිහිංසා. පාලකයා හිංසා සහගත ක්‍රියාවලින් ද ඈත් විය යුතු කෙනෙක්. අවිහිංසා කියලා කියන්නේ පාලකයා හිංසා සහගත ක්‍රියාවන් අපිට තේරෙනවා, හිංසා කරනවා, පීඩාවට පත් කරනවා, අපහසුතාවයට පත් කරනවා. ඒකින් තොර වෙන්න ඕන පාලකයා. හිංසාව කායික මෙන්ම මානසිකවද වේ. කායිකව සහ මානසිකව සිද්ධ කරන්න පුළුවන් හිංසා කිරීම. මිනිසා ඇතුළු සෑම සත්වයකුම හිංසනයට අකමැතිය. සබ්බේ තසන්ති දණ්ඩස්ස. හිංසා කරනවට, දඬුවම් කරනවට කැමති නෑ. සබ්බේ සං ජීවිතම්පියං. සියල්ලෝම ජීවිතයට ප්‍රියයි. අවිහිංසාවට කැමති. හිංසා කරන්නේ නැතිව ඉන්නවට හැමදෙනාම කැමති. ඒ නිසා නායකයාගේ වගකීම වෙන්න ඕන සියලුම හිංසාකාරී ක්‍රියාවලින් තොර වෙලා මිනිස්සු ඇතුළු සෑම ජනකොට්ටාසයක්ම පාලනය කිරීමට කටයුතු කිරීම. හිංසා නොකර පාලකයා සත්වයින් හැමදෙනාවම රටට අයිති, රට ඇතුළේ ඉන්න මිනිසුන් සත්වයින් හැමදෙනාවම ආරක්ෂා කරන්නට
හිංසා නොකර කටයුතු කරන්නට කටයුතු කිරීම. නමුත් රටේ පවත්නා නීතියට අනුගතව වරදකරුවන්ට දඬුවම් පැමිණවීමෙන් බැහැරවීමක් මෙයින් අදහස් නොකරේ. අවිහිංසාව කියන එකකින් රටේ පවතිනා වූ නීතියට පටහැනිව යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒ අයට දඬුවම් දීම අනිවාර්යයෙන්ම රජතුමා විසින් කළ යුතුයි. අවිහිංසා කියන එකකින් අදහස් කරන්නේ නැහැ රටේ වැරදි කරන අයට දඬුවම් නොදිය යුතුයි කියන අදහසක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඊළඟට ඉවසීම. පාලකයා අනිවාර්යයෙන්ම ඉවසිලිවන්ත අයෙකු වෙන්න ඕන. දුරදිග බලලා හිතලා බලලා කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. ඉවසීමෙන් කටයුතු කිරීම. ඉවසීමෙන් සැනසීම ලැබේ. මොහොතක ඉවසුමක් දහසක සැනසුමක්. මොහොතක් ඉවසන්නට පුළුවන් නම් ඒ තුලින් දහසකුත් දේ ඔබට ලබන්නට පුළුවන්කම ලැබේවි. මොහොතක් එක සුළු මොහොතක් ඉවසලා බලන්න. ඒ ඉවසපු සුළු මොහොතෙන් ඔබට ජීවිතයේ කොයි තරම් දේවල් ලැබෙයිද කියලා ලබා ගන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරලා බලන්න, හිතලා බලන්න, ඒක ක්‍රියාවෙන් කරලා බලන්න. ඉතින් ඉවසීම පාලකයා අනිවාර්යයෙන්ම ඉවසිලිවන්ත වෙන්න ඕන පාලනේ අරගෙන යද්දි. මොකද මුළු රටක් තමයි පාලකයාගේ අතේ තියෙන්නේ. ඒ නිසා පාලකයා ඉවසීමෙන් කටයුතු කරන්නට ඕන. දුරදිග බලලා තීරණ ගන්නට ඕන, කටයුතු කරන්නට ඕන. එසේ නොවි ක්ෂණික තීරණවලට එළඹ කටයුතු කළහොත් රටක පමණක් නොව ඕනෑම සංවිධානයක නායකත්වයේ පිරිහීම කඩිනම් වන්නේය. රටක පාලකයාගේ විතරක් නෙවෙයි, රටක විතරක් නෙවෙයි, සංවිධානයක යම්කිසි නායකත්වයක් දරනවා නම් ඒ නායකත්වයේ පිරිහීම ඉතාමත් ඉක්මනින් සිද්ධ වෙනවා. ඉවසීමෙන් තොරව ක්ෂණික තීරණවලට යොමු වෙන්නට ගියොත්. තාරුණ්‍ය හා බලය ඉවසීම පළවා හරින බාධක වේ. තාරුණ්‍යයි බලයයි ඉවසීමයි තාරුණ්‍යයි බලයයි දෙක ඉවසීම පළවා හරින්න හේතුවක් වෙනවා. තරුණ බව සහ බලය කියන දෙක ඉවසීම පළවා හරිනවා. නොඉසිල්ල බොහෝ ගැටලු ඇති කරයි. නොඉවසිල්ල බොහෝ ගැටලු ඇති කරයි. ඉවසන්න බැරිකම ගොඩක් ගැටලු ඇති කරන්න හේතු වෙනවා. ඊළඟට 10 වෙනි රාජධර්මයේ පාලකයෙකුට කටයුතු කිරීමට සිදුවන්නේ සම්පූර්ණයෙන්ම සමාන අදහස් දරන පිරිසක් සමග නොවේ. එක වගේ අදහස් තියෙන පිරිසක් නෙමෙයි මුළු රටේම ඉන්නේ. එක එක කණ්ඩායම්, විවිධ පිරිස්, විවිධ අදහස් උදහස්, විවිධ අරමුණු එක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. රටවැසියා ජීවත් වෙන්නේ. රටේ ඉන්න මිනිස්සු. ඉතින් එතකොට ඒ වගේ එක වගේ අදහස් තියෙන අය නැහැ. විවිධ අදහස් හා මතවාද දරන පිරිසක් එක තමයි කටයුතු කිරීමට රජතුමාට පාලකයාට සිදු වෙන්නේ. එහිදී මධ්‍යස්ථව සහ ගැටුම් වලින් තොරව කටයුතු කිරීම සඳහා යොමු වෙනවා නම් අන්න ඒකට තමයි අවිරෝධතාවය කියලා කියන්නේ. විවිධ අදහස් මතවාද දරන පිරිස එක්ක මධ්‍යස්ථව ගැටුම් ඇති කරගන්නේ නැතිව කටයුතු කිරීම අවිරෝධතාවය කියලා කියනවා. තම අදහසට හෝ මතයට හෝ විරුද්ධ වූවායයි යමකුගෙන් පරිගැනීමට පාලකයෙකු යොමු වන්නේ නම් ඔහුට සාමකාමී සාර්ථක පාලනයක් කිරීමට නොහැකි වනු ඇත. යම්කිසි පාලකයෙක් තමන්ගේ මතයට විරුද්ධ වුණා කියලා යම්කිසි කෙනෙක්ගෙන් පරිගන්නවා නම් ඒ පාලකයාට සාමකාමීව සාර්ථකව පාලන කටයුතු අරගෙන යන්නට බෑ. ඒ පාලකයාගේ පාලන කටයුතු අසාර්ථක වෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ දස රාජධර්ම පිළිබඳව. බෞද්ධ දේශපාලන මූල ධර්ම වලට ඇතුළත් වෙන ගොඩක් වැදගත් වෙන කාරණාවක් අපි කතා කළේ, සාකච්ඡා කළේ දස රාජධර්මයන් පිළිබඳවම කතා කළා. එහෙමනම් අපි ඊළඟ කොටසෙන් 22 වෙනි පාඩමේ ඊළඟ කොටස දෙවෙනි කොටසෙන් තවත් රාජ්‍ය පාලන මූල ධර්ම වලට අදාළ තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් සමගින් සම්බන්ධ වෙන්නට ඔබට සිහිපත් කරමින් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.